සම්මා සම්බුදු සරණයි. දිදුල මාධ්‍ය ජාලයේ ටීවී දිදුල බෞද්ධංශය මගින් ගෙනින් ලබන්නා වූ දායකත්ව ධර්මදේශනා මාලාවේ මේ පැයට නියමිත වූ උතුම් වූ ධර්මානුශාසනාව සඳහායි අපගේ මේ සූදානම. මේ උතුම් වූ ධර්මානුශාසනාව පවත්වා වදාරන්නට මේ ධම් සභා මණ්ඩපයට වැඩම වදාලා අම්බලන්ගොඩ ගල්දුව ශ්‍රී ගුණවර්ධන යෝගාශ්‍රමාධිපති ශ්‍රී කල්යාණ යෝගාශ්‍රම සංස්ථාවේ මහා ලේකකාධිකාරී ත්‍රිපිටකාචාර්ය ත්‍රිපිටක විශාරද විචිත්‍ර ධර්ම කතික දිදුල මාධ්‍ය ජාලයේ ප්‍රධාන අනුශාසක නම කියන්නට අවසරයි පූජ්‍යපාද කහගොල්ලේ සෝමවංශ ස්වාමීන්ද්‍රයන් වහන්සේ. සුපින්නතුනි අප හැම දෙනාම උන්වහන්සේ සාදු නාද නංවා පිළිගෙන සිටිමු. සාදු සාදු සාදු. සුපින්නතුනි මෙම උතුම් වූ ධර්මානුශාසනාවේ සදැහැති දායකත්වයේ ගෙන කටයුතු කරනු ලබනවා බටපොළ ඉලුක් පිටියේ පදිංචි හේමා බුද්ධදාස මහත්මිය සහ දූපුතුන් වන සමන් නිසාන්ත නිලිසා තුෂාරි සම්පත් ඉරෝෂන් යන අයගේ සදැහැති දායකත්වයෙන් මෙම දායකත්වය ගෙන කටයුතු කරනු ලබනවා. ඕනරුමුණු කරගන්නවා දැනට වසර 2කට පෙර මිය ගිය බටපොළ ඉලුක් පිටියේ පදිංචි පේදුරු හේවා බුද්ධදාස මහතාට සහ දෙපාර්ශ්වයේම මිය ගිය සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට මේ පින්පෙත් අනුමෝදන් වේවායි ප්‍රාර්ථනා කර සිටිනවා. එසේම මෙම ධර්මානුශාසනාව ශ්‍රවණය කරන පින්වත් හැම දෙනා නමින් මිය ගිය සියලුම ඥාතීන්ටත් මේ පින්පෙත් අනුමෝදන් වේවායි ප්‍රාර්ථනා කර සිටිනවා. තුනුරුවන්ගේ සහ සියලු දෙවියන්ගේ ආශිර්වාදය පතන්නේ දැනට එංගලන්තයේ පදිංචි සිටින එල්.එච්. ජයසේන මහතාටත් රූපා ජයසේන මහත්මිය ඇතුළු පවුලේ හැම දෙනාටමත් දෙපාර්ශ්වයේම සහෝදර සහෝදරියන්ටත් දූ මුණුබුරු මිනිපිරියන් ඇතුළු සියලුම ඥාති හිත මිත්‍රාදීන්ටත් සම්බුද්ධ ශාසනය රැක ගැනීම සඳහා දිවා රැ වෙහෙස මහන්සි වී මහඟු සේවාවක් ඉටු කරන දේශකයන්න් වහන්සේ ඇතුළු සියලුම මහා සංඝරුවනටත් බටපොළ සහ පැරැලියේ සියලු ගම්වාසීන් ඇතුළු සියලුම ලෝකවාසීන්ටත් නිදුක් නිරෝගී චිරජීවනය හා දිගාසිරි සම්පත්තියත් සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආශිර්වාදයක් ප්‍රාර්ථනා කර සිටිනවා. එසේනම් සුපින්නතුනි අප හැම දෙනාම උතුම් වූ ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්නට සූදානම් වෙමු. ධර්මානුශාසනාවට මත්තෙන් තිසරණ සහිත පංචශීලයේ සමාදන් වීම සඳහා තෙවරක් নমස්කාර පාඨය සජ්ජායනා කර සිටිමු. අවසරයි ස්වාමින් වහන්සේ. ඒ භාග්‍යවත්තෝ අරහතෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මම නමස්කාර කරමි. නමස්කාරය වේවා. දෙවනුවද තුන්වෙනුවද මම නමස්කාර කරමි. නමස්කාරය වේවා. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. තතියංපි බුද්ධං සරණං ගච්ඡාමි. තතියංපි ධම්මං සරණං ගච්ඡාමි. තතියංපි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පුන්නං පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මිච්ඡා ආජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් ආජීවං අට්ඨමක සීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තබ්බං. කවුරුත් මෙසේ කියන්න. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ සීලස්කන්ධයෙන් උත්තරීතර බැවින්ද අනුත්තරෝ පුරිස ධම්ම සාරති නම් වනසේක. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ සමාධි ස්කන්ධයෙන් උත්තරීතර බැවින්ද අනුත්තරෝ පුරිස ධම්ම සාරති නම් වනසේක. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ ප්‍රඥා ස්කන්ධයෙන් උත්තරීතර බැවින්ද අනුත්තරෝ පුරිස ධම්ම සාරති නම් වනසේක. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ විමුක්ති ස්කන්ධයෙන් උත්තරීතර බැවින්ද අනුත්තරෝ පුරිස ධම්ම සාරති නම් වනසේක. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ විමුක්ති ඥාන දස්සන ස්කන්ධයෙන් උත්තරීතර බැවින්ද අනුත්තරෝ පුරිස ධම්ම සාරති නම් වනසේක. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ සකල ධර්මයන්ගෙන් බෝධිපාක්ෂික ධර්මයන්ගෙන් උත්තරීතර බැවින්ද අනුත්තරෝ පුරිස ධම්ම සාරති නම් වනසේක. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ
දමනය කළ නොහැකි පුද්ගලයන් දමනය කළ බැවින්ද අනුත්තරෝ පුරිස ධම්මසාරති නම් වනසේක. මේ ආදී අනන්ත ගුණයෙන් සමන්නාගත වූ බුදුරජාණන් වහන්සේට මම නමස්කාර කරමි. නමස්කාරය වේවා. සෝ භගවාන් ඉතිපි අනුත්තරෝ පුරිස ධම්මසාරති. සෝ භගවාන් ඉතිපි අනුත්තරෝ පුරිස ධම්මසාරති. සෝ භගවාන් ඉතිපි අනුත්තරෝ පුරිස ධම්මසාරති. සාදු සාදු සාදු. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒවන් මේ සුතං ඒකං සමයං භගවා සාවත්තියං විහෙරති 제තවනේ අනාථපිණ්ඩිකස්ස ආරාමේ. තත්‍ර කෝ භගවා භික්ඛු ආමන්තේසි භික්ඛවෝති බදන්තේති තේ බින්කෝ භගවතෝ පංචස්සෝසං භගවා ඒතද වෝච. චතෝහි භික්ඛවේ ධම්මේහි සමන්නාගතෝ අරිය ශාවකෝ සම්බ දුංගති භයං සමතික්ඛන්තෝ හෝති. කතමේ චතෝහි ඉද භික්ඛවේ භික්ඛෝ අරිය ශාවකෝ බුන්දේ අවෙච්ඡප්පසාදේන සමන්නාගතෝ හෝති. ධම්මේ අවෙච්ඡප්පසාදේන සමන්නාගතෝ හෝති. සංඝේන් අවෙච්ඡප්පසාදේන සමන්නාගතෝ හෝති. අරියකන්තේ සීලේහි සමන්නාගතෝ හෝති. ඉමේකෝ භික්ඛවේ චතෝහි ධම්මේහි සමන්නාගතෝ අරිය ශාවකෝ සම්බ දුංගති භයං සමතික්ඛන්තෝ හෝති තී. කාරුණික සදහවත් වාසනාවන්ත පින්වත්නි, අපේ තථාගත බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් ලෝකානුකම්පාවෙන් සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න දවසක කළ දේශනාවක් තමයි මේ මාතෘකාවේ තබන්නට යෙදුනේ. සියලු අපාය බයෙන් නිදහස් වෙන්නට කළ යුතු මොනවාද? අපායට යන්නේ නැතුව සුගතියකම වාසය කරන්න
නිවන් සම්පත් ලබන්න කළ යුතු මොනවාද කියන එක මේ සූත්‍ර දේශනාවෙන් අපිට පැහැදිලි කරනවා. අද මේ ලෝකයා හමුවට විසුරුවා හරින ධර්ම දේශනාවෙහි ප්‍රධාන දායකත්වයෙන් කටයුතු කරන්නේ බටපොළ ඉලුක්පිටියේ පදිංචි හේමා බුද්ධදාස මහත්මිය සහ දූ දරුවන් වන සමන් නිසාන්ත නිලීසා තුසාරි සම්පත් ඉරෝසන් යන අයගේ සදැහැති දායකත්වයෙන් මේ උතුම් පුණ්‍ය කර්මය සිද්ධ කරනවා. වසර 2කට පෙර අභාව ප්‍රාප්ත වුණ පේදුරු හේවා බුද්ධදාස මහත්මයාට සහ දෙපාර්ශවයේ පරලෝකීය ඥාතීන්ට පින් දීම තමයි මෙහි ප්‍රධාන අරමුණ හැටියට ඉදිරිපත් කරලා තිබෙන්නේ. දුවා දරුවන් සන්තෝෂයට පත්වෙන්නට ඕන මව පෙරමුණේ තබාගෙන පියාට පින් අනුමෝදන් කරමින් මුළු මහත් ලෝකවාසී ජනතාවටම ශ්‍රවණය කළ හැකි පරිදි අද ධර්මානුශාසනාවක් මේ ශ්‍රවණය කරන්නේ පටිගත කරන්නේ ලෝකයාට ලබා දීමට කටයුතු කළ තිබෙන්නේ. මේ ධර්ම දේශනාව වාර ගණනාවක් ලෝකයා හමුවට විසුරුවා හැරීම සඳහා දිදුල රූපවාහිනිය කටයුතු කරනවා. TNL රූපවාහිනිය ඔස්සේ වරක් ලෝකේ කවර තැනක හිටියත් මේ දේශනයට සවන් යොමු කරන්නට පුළුවන්. ඒ වගේම ඩයලොග් කරාංක 17 දිදුල රූපවාහිනිය ඔස්සේද තවත් මාධ්‍ය ඔස්සේද වාර ගණනාවක් මේ ධර්ම දේශනය ලෝකයා හමුවට විසුරුවා හරිනවා. ඒ අනුව සලකා බලා සතුටටපත් වෙන්නට ඕන. වැය කරපු ධනය කාලයේ ශ්‍රමය අපත යන්නේ නැහැ. මේ දේශනය වාර ගණනාවක් ලෝකයා ශ්‍රවණය කරන බැවින් මෑණියන් ඇතුළු හැමෝටම අතිවිශාල පිනක් ලැබෙනවා. මේ ධනය මොහොතින් මොහොත වියදම් වෙන දෙයක්. නමුත් මේ ධනය වැය කරලා අද මේ කරන පින්කම සසර වසනතුරු සැප විපාක ලබා දෙන මහා නුවණක් ලබා දෙන මහා පින්කමක් මෙන් සලක ගන්නට ඕන. අතීත සංසාරෙත් ලෝකේටම ධර්ම දේශනාවක් කරන්නට බැරි වුණා. අනාගතයේත් බැරි වේවි. නමුත් අද අපට ලැබුණේ අපේ වාසනාවක් කොට සලකන්න ඕන. මේ මාධ්‍ය ලෝකයා හැමෝටම විවෘත නිසා ලෝකේ කවර තැනක හිටියත් බෞද්ධ ජනතාවට බණහන්නට පුළුවන්කම තියෙනවා. අද බණහන සංඛ්‍යාව බොහොම වැඩි. බුදුන් වඳින සංඛ්‍යාව පිනට දහමට ලැබි සංඛ්‍යාව බොහෝම වැඩි. ලෝකේ අතිවිශාල පිරිසක් බුදුදහම වැළඳගෙන පන්සල් පිහිටුවාගෙන ආගමික වශයෙන් විශාල පෙරලියක් ඇති වීගෙන යනවා. ඒ අනුව බැලුවාම බෞද්ධ ජනතාවක් වූ ඔබ අප හැමෝම හරිම වාසනාවන්තයෝ හැටියට සලකන්නට ඕන. තුනුරුවන් ලෝකයේ පහළ වෙච්ච කාලයේ අපිත් මිනිස්සෙක් වුණා, සදැහැති මිනිස්සෙක් වුණා. ඒ නිසා අපි මේ අතිවිශාල පින් කරගන්න. හැමෝටම මේ වාසනාව නැහැ. තුනුරුවන් සරණ යාමට තරම් වාසනාවක් ලැබෙන්නේ බොහෝම ටික දෙනෙකුටයි. තුනුරුවන් සරණ යන හැමෝටම සුගතියකට යන්න පුළුවන්. දවසක් බුදුරජාණන් වහන්සේගේ ගමේ තම ඥාතිවරයෙක් පරලෝ සැපත් වුණාම එතුමා ධර්මය අවබෝධ කරගත් බවත් මරණයෙන් පස්සේ සුගතියට ගිය බවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළාම ඒ ගමේ රටේ මිනිස්සු දෝෂාරෝපණය කරන්න ගියා. මේ තැනැත්තා ඉන්නකම් කළේ නරක වැඩ, මේ තැනැත්තා කොහොමද සුගතියට ගියේ කියලා. මේ කාරණේ අරගෙන මහානාම කියන ශාක්‍ය පුත්‍රයා බුදුරජාණන් වහන්සේට ඇවිදින් ওই කතාව කිව්වා.
ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ පහදා දෙනවා මහා නාමය තථාගතයන් වහන්සේ බුද්ධත්වයෙන් වර්ෂයක් ගියාම ශාක්‍ය වංශයට වැඩම කළා 20000ක් මහරහතුන් සමග. ඒ දවසේ තෙරුවන් සරණ ගියේ තැනැත්තෙක් තමයි ඔය පරලෝ සැපත් උනේ. දීර්ඝ කාලයක් තුනුරුවන් සරණ ගියා. තුනුරුවන්ට අනුව වැඩ කළා. බණ ඇසුවා. ඒ නිසා නිවන් සම්පත් ලබන්නටත් මරණයෙන් පස්සේ සුගතියට යන්නත් පුළුවන්කම ලැබුණයි කියලා. තුනුරුවන් සරණ යන දිවිහිමියෙන් තුනුරුවන් සරණ යන තුනුරුවන්ගේ ගුණ ගායනා කරන අය මරණයෙන් පස්සේ දෙව්ලොවටම යන බව තමයි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ. වෙන කෙනෙකුගේ ගුණයක් කිව්වට එහෙම දෙව්ලොවකට බඹලොවකට යන්න බෑ. බුදු ගුණ දහම් ගුණ සංඝ ගුණ තමයි ඒ දෙව්ලොවට යන මඟ විවර කරන්නේ. ඒ නිසා තමයි සියලු බුදුවරයන් වහන්සේලා මේ තුනුරුවන් ගැන විශේෂ වර්ණනාවක් කරන්නේ. දෙවියන් ගැන සිහි කරලා, රුක්ෂ දේවතාවන් ගැන සිහි කරලා, ගිනි දෙවියන් පුදලා, ගස්ගල් පර්වත සරණ ගිහිල්ලා එහෙම කෙනෙකුට සුගතියක් දකින්න බෑ. ඒවා මිත්‍යා මත, වැරදි දෘෂ්ටීන් ඒ මඟ ගිය අයට නම් සුගති මගක් ගමන් කරන්නට බෑ. නිවන් මගට කිසිවත් යන්නට බෑ. කවුරු හෝ කෙනෙක් බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ අදහනවා නම්, විශ්වාස කරනවා නම්, සරණ යනවා නම් අන්න එතුමාට පුළුවන්කම තියෙනවා සුගති මග, නිවන් මග විවෘත කරගෙන ඉස්සරහට යන්න. එතකොට මගේ මාතෘකාවත් අන්නේ පැත්තට අයිති සූත්‍ර දේශනාවක්. මේ සාවත්ති නගරය ලෝක ඉතිහාසයට ඇතුළත් වුණ බොහෝම වැදගත් නගරයක්. කොසල් මහරජතුමාගේ රාජ්‍යයේ, කෝසල රාජ්‍යයේ අගනුවර කෝටි 7ක් පමණ ජනගහනයේ හිටපු ප්‍රධාන නගරයක් හැටියට සැලකෙනවා. මේ නගරේ ඉන්න මිනිස්සුන්ට හැම දෙයකින්ම පහසුකම් තියෙනවා. දේශගුණේ හොඳයි, ජල පහසුකම් තියෙනවා, කුෂිකර්මාන්තය හොඳයි, වෙළඳාම හොඳයි, ගව පාලනය හොඳයි. ඒ වගේම කල්යාණ මිත්‍රෝ වාසය කරනවා. හැම දෙයකින්ම පහසුවක් සලසා දෙන නිසා මේ නගරයට සාවත්ති කියන නම ව්‍යවහාර කර සියල්ලම ඇත්තේය කියන තේරුමයි. ඒ සියලුම සැප සම්පත් නොලැබුණා නම්, නොතිබුණා නම් ලක්ෂ ගණන් භික්ෂූන් වහන්සේලාට කොහොම දානමාන පූජ කරන්නද? දැන් ඔය විපස්සී බුද්ධ ශාසන කාලේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න තැන 68 ලක්ෂයක් මහරහතුන් වැඩ ඉඳලා තියෙනවා. එහෙමනම් උන්වහන්සේ පහළ වෙච්ච රාජධානිය අතිශයින්ම මනරම් රාජධානියක්, සකල සම්පත් වලින්ම පිරිච්ච රාජධානියක්. නැත්තම් කොහොමද ලක්ෂ 68කට දාන දෙන්නේ එකම තැන? අනිත් වෙහෙර විහාර නැතුව බුදුරජාණන් වහන්සේගේ නිත්‍ය වාසස්ථානයේ මේ සංඛ්‍යාව වැඩ ඉඳලා තියෙනවා. අපේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කොටත් ඒ සාවත්ති කියන ප්‍රදේශය සකල සම්පත් වලින් පිරිපුන් නිසා ඒක ව්‍යවහාර කළා සාවත්ති නගරම් කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් විහාරයක් හදන්න අනාථපිණ්ඩික සිටුතුමා තමයි වරම් ලබාගෙන තිබුණේ. විශාල ධන වැය කරලා ආරාමයේ හදලා පූජා කරාගෙන් පස්සේ මෙතන තුනුරුවන් වැඩ හිටිය දිනපතා ධර්ම දේශනාවන් පවත්වන, තුනුරුවන් පූජෝපහාර පවත්වන තැනක් බවට පත් වුණා. මේ සාවත්ති නගරයේ ආසන්න නගරයේ පිහිටීමේ ජේතවනාරාමයේ දිනපතාම අතිවිශාල පිරිසක් නිවන් සම්පත් ලබා ගන්න උතුම් භූමියක්.
දඹදිව වන්දනාවේ යන අයට නම් මේ සවැත් නුවර පිහිටි මේ ජේතවනාරාමය වැඳ පුදා ගන්නට පුළුවන්කම ලැබෙනවා. ඒ ජේතවන ඉඩම පාගන්න හෝ වාසනාවක් ලැබුණා නම් ඒක වටිනවා. ඇයි බුදුරජාණන් වහන්සේත් වසර 25ක් වැඩ හිටපු තැන සරියොත් මොගලන් ආනන්ද කාශ්‍යප රාහුලාදී උතුමන් වැඩ හිටපු තැන ලක්ෂ කෝටි ගණන් මහරහතන් වහන්සේලා වැඩ හිටපු තැන. ඒ තරම් වටිනා භූමියක් තමයි ජේතවන භූමිය. මෙන්න මේ ජේතවනාරාමේ වැඩ ඉන්න අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලා අමතමින් මේ දේශනාව පවත්වන්නේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් සඳහාම. චතෝහි භික්ඛවේ ධම්මේහි සමන්නාගතෝ අරිය ශාවකෝ. මහණෙනි ධර්ම හතරකින් සමන්වාගතෝ ආර්ය ශ්‍රාවක තෙමේ සම්බ දුග්ගති භයං සියලුම අපා භයෙන් සමතික්කන්තෝ හෝති නිදහස් වන්නේ වෙයි. අපායට යන්නේ නැහැ. අරිය ශාවකෝ කියන නම දෙන්නේ තුනුරුවන් සරණ ගිය බුද්ධ ශ්‍රාවක ශ්‍රාවිකාවන්ට පමණයි. එහෙමනම් ඔබ අප සියලු දෙනාමත් තුනුරුවන් සරණ ගිය පන්සිල් රකින්න පෝය අටසිල් ගන්න පිරිසක් නිසා අරිය ශාවක කියන සංඛ්‍යාවට අපිත් වැටෙනවා. එතුරු මේ අරිය ශ්‍රාවකයන් වහන්සේ සියලුම දුර්ගති බයෙන් නිදහස් වෙන අපායට යන්නෙම නැහැ. නරක තිරිසං ප්‍රේත අසුර කියලා ප්‍රධාන වශයෙන් අපාය හතරකට බෙදෙනවා. අපාය කියන එකේ තේරුම බලන්න. අපාය කියන වචන දෙක එකතු වෙලා තමයි අපාය කියලා හැදුනේ. අය කියන්නේ සැපේට නමක්. අය වැය. වැය කියන්නේ එතකොට තම අතේ තියෙන දේ ඉවත් වෙලා යනවා. අය ලැබීමක්. එතකොට සැපේට නමක් කියනවා අය. අප කියන වචනේ එකතු නාම පහව ගියේය. සැපය පහව ගියේය දුකහට ගත්තේ එනම් අපායයි. තව වචනයක් තියෙනවා නිරය. නී අය. අය කියන්නේ සැපේට නමක්. නී කියන්නේ නැත සැප නැත රයන් ආගමයක් නිරය. සැප නැති තැන නිරයයි. අනිත් වචනේ දුග්ගති. මනා උපතක් නැති නිසා දුග්ගති නම් වේ. දුර්ගති නම් වේ. සැප උපතක් නෙමෙයි. අප්‍රමාණ දුක් ඇති තැනක් නිසා දුර්ගතිය කියලා කියනවා. ඒකේ දරුණුම තැන තමයි අවීච මහා නරකය. මෞපිය ඝාතන, අරහන්ත ඝාතන, ලෝහිත උපාදක, සංඝ බේදක කර්ම, නියත මිත්‍යා දෘෂ්ටික මේ ඔක්කොම පහළ වෙන්නේ මෙතන තමයි. කල්පයක් දුක් විඳින්න ඕන ලැබෙන දඬුවම් සීමාවක් නැහැ. ඒ තරම් භයානක තැනක් තවත් නේ අවීචිය කෙලවරම තියෙන. ඒ අවීච මහා නරකයට පත්වන්නේ දරුණු පව් කරපු අය ඊළඟට 136කින් සමන්වාගතෝ නරකයට යන්නෙමත් දරුණු පව් කරපු අය තමයි. ඒවා පිරීලා හැම අපායක්ම පිරීලා මොකද ලෝකේ පව් කරන සත්වයෝ මිනිස්සු වැඩි. මනුලොවට දෙව්ලොවට බඹලොවට යන සංඛ්‍යාව බොහොම අඩුයි. නිවනට යන සංඛ්‍යාවත් බොහොම අඩුයි. ඒ නිසා බුදුදහමේ පෙන්වනවා මේ සතර අපායෙන් අත මිදෙන්නත් මනුස්ස දේව බ්‍රහ්ම සම්පන්න නිවන් සම්පත් ලබන්නත් ඉද භික්ඛවේ භික්ඛෝ බුද්ධේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ හෝති. ඒ සියලු සම්පත් ලබන්න මේ ශාසනයේ හැමෝම බුදුරජාණන් වහන්සේ කෙරෙහි අචල ප්‍රසාදයෙන් කටයුතු කරන්න කියලා. දන ගහලා වඳින්න ඕන බුද්ධං සරණං ගච්ඡාමි කියලා බුදුන් සරණ යන්න ඕන. මල් පහන් ගිලන්පස දානමාන පූජා කරන්න ඕන. දවසට දෙවරක්වත් බුදුන් වඳින්නට ඕන. ඊළඟට ඉතිපිසෝ භගවාන් අරහං සම්මා සම්බුද්ධෝ යන පාඨය මෙනෙහි කරන්න ඕන. ඒකට කියනවා බුද්ධානුස්සති භාවනාව කියලා. ඒකට තැනක් නෑ වාඩි වෙලාම ඕන නෑ. බස් එකේ යනකොට කඩේට යනකොට
රස්සාවට යනකොට වාහනයක යනකොට පයින් යනකොට ඕන ඉරියව්වකදී මේ ඉතිපිසෝ පාඨය නිතර නිතර මෙනෙහි කරන්න කියනවා. දැන් කරණීයමිත්ත සූත්‍රයේත් උගන්වනවා මෛත්‍රී භාවනා කළ යුතු තැන් කීපයක්. තිත්තං සිටගෙන පුළුවන්. චරං ඇවිදිමින් පුළුවන්. නිසින්නෝවා වාඩි වෙලා පුළුවන්. සයානෝවා යාය ගන්නත් බැරි නම් හිටගෙන ඉන්නත් බැරි නම් නිදාගෙන ඇලවෙලා පුළුවන්. යාව තස්ස විගත මිද්දෝ යම් තාක් නිදි වර්ජිත නම් නිින්ද යනතුරු මෛත්‍රී භාවනා කරන්න කියනවා. ඒ වගේම තමයි බුදුගුණ භාවනාව. සිටගෙන සිටිද්දී, ඇවිදමින් සිටිද්දී, වාඩි වෙලා නිදාගෙන නිින්ද යනතුරු බුදුරජාණන් වහන්සේ සිහියට නංවාගෙන ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්න ওই විදිහට මෙනෙහි කරන. ගුණ 9ක් තියෙනවා. දැන් මම කියලා දුන්නේ අනුත්තරෝ පුරිස ධම්ම සාරති. ඒ ගුණය මෙනෙහි කළත් ඇති. දවස පුරාම සෝ භගවා ඉතිපි අනුත්තරෝ පුරිස ධම්ම සාරති. අපේ නායක ස්වාමීන් වහන්සේ නමක් හිටිය ගුණ 9 දවස් 9කට මෙනෙහි කරනවා. පළවෙනි දවස සෝ භගවා ඉතිපි අරහං. දවසේම ওই වගන්තිය කියන්නේ. හෙට සෝ භගවා ඉතිපි සම්මා සම්බුද්ධෝ. තුන්වෙනි දවස විජ්ජාචන සම්පන්න. ඔය විදිහට දවස් 9 ආයි මුලට එනවා. අවදි වූ තන්පතන් නින්දට යනතුරුම මේක මෙනෙහි කරනවා. ඒකත් බොහොම හොඳයි. ඉතිපිසෝ ගාථාව මෙනෙහි කරනවා නම් ඒත් කමක් නැහැ. ඔබලාට බය තැති ගැනීම ලෝමහංසනයක් තිබෙන්නේ නම් ඇතිවන්නේ නම් මාව සිහි කරන්න කිව්ව ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධ කියන වගන්තිය. සංසාර ගමනේ අපායෙන් අත මිදීමටත් බුදුගුණ භාවනාව කරන්න කිව්වා. සසර දුකෙන් නිදහස්ව ලැබෙන නිවන් සම්පත් අවබෝධ කරන්නත් බුදුගුණ භාවනාව කරන්න කිව්වා. කාටත් පහසු කුඩා ළමයාගේ ඉඳලා මහල්ලා දක්වාම කුඩා කල පටන්ම මෙනෙහි කරපු ගාථාවක්. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ යන පාඨය. ඊතරම්ම බලගතුයි. සීකරන වරක් පාසාම ලැබෙන පිනනම් සීමාවක් කරන්නට පුළුවන් කමක් නැහැ. ඒ නිසා කොයි කවුරු වුණත් හැම ඉරියව්වකදීම මේ බුදුගුණ භාවනාව මෙනෙහි කරන්න අප්‍රමාණ අනුසස් ලැබෙනවා. නපුරු සිහින පේන්නේ නැහැ. ගිනි ජල වසවි සමියාවදෝන විපත් නැහැ. යක්ෂ ප්‍රේත බොහෝ තමනුස්ස කරදර නැහැ. ඒ වගේම සුවසේ නිදා ගන්න සුවසේ අවදි වීම මරණයෙන් පස්සේ හොඳ තැනකට යෑම මේ ඔක්කොම Tamanට ලැබෙනවා. එහෙනම් කුඩා දරුවාගේ පටන් හැමෝම ඉතිපිසෝ ගාථාව නිතර මෙනෙහි කරමින් මෙන්න මේ කියනු ලබන බුද්ධානුස්සති භාවනාව සම්පූර්ණ කරගන්න. ඉදමික්කමේ බික්කෝ ධම්මේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ හෝති. මහනි තවත් කාරණයක් තියෙනවා. ඒක තමයි නවලෝතුරා ධර්මයේ ගුණ සිහි කරන්න ඕන. ධම්මං සරණං ගච්ඡාමි කියලා ධම්ම සරණ ගිහිල්ලා ස්වාක්කාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ කියන වගන්තිය නිතර කියන්න ඕන. ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ගුණ 6ක්. බුදු ගුණ 9යි ධර්මයේ ගුණ 6යි. අන්නේ ධර්මයේ ගුණ සිහි කරනකොටත් බය තැති ගැනීම දුර වෙලා යනවා. අපායෙන් නිදහස් වෙනවා, සුගතියක ඉන්නවා, නිවනටපත් වෙනවා. ඒ ටික කොච්චර වටිනවද බලන්න. හැබැයි බොහෝම සද්ධාවෙන් ගෞරවයෙන් ඕනේ ටික කරන්න. එතකොට පින බොහෝම ප්‍රබලයි. බුදු ගුණ මෙනෙහි කරන්න වගේම මේ ධර්මයේ ගුණ ටිකත් හොඳට මෙනෙහි කරගෙන යන්න ඕන. ධර්මයේ ගුණ ටිකත් හොඳට මෙනෙහි කරගෙන යනකොට හිතත් තැන්පත් වෙනවා. කායික මානසික සුවපන් භාවයත් හොඳටම සැලසෙනවා. දෙවුරකවරණයත් හොඳට ලැබෙනවා. කිසිම කරදරයක්, පීඩාවක්, බාධාවක් නැතුව ජීවත් වෙන්න පුළුවන්. එහෙමනම් ධර්මයේ ගුණ මෙනෙහි කරන අයටත් යහපතක් මිස කවම දවසකවත් අයහපතක් නොවන බව මේ තථාගත ධර්මයේ පෙන්වුම් කරනවා. ඊළඟ කාරණය ඉද බික්කවේ බික්කෝ
සංඝේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ. මහන්නේ මේ ශාසනයේ උදවිය මහා සංඝයා කෙරෙහි සිත පහදවාගෙන වාසය කරන්න ඕන. ප්‍රසාදයෙන් කටයුතු කරන්න ඕන. වැදුම් පිදුම් කිරීම, දානමාන පූජාව ආදී සියල්ලක්ම ප්‍රසාදයෙන් කරන්නට ඕන. සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ කියන මේ ගුණ 9 නිතර මෙනෙහි කරන්න ඕන. බුදු ගුණ 6යි, බුදු ගුණ 9යි, ධර්මයේ ගුණ 6යි, සංඝයාගේ ගුණ 9යි. ඔක්කොම 24යි. ඒකට තමයි සූවිසි මහා ගුණය කියලා කියන්නේ. සූවිසි 24යි. මේක අනුලෝම ප්‍රතිලෝම වශයෙන් කියන්න පුළුවන් නම් ඒත් වටිනවා. හිත තැන්පත් වෙනවා, හිත හොඳට කර්මන්නේ වෙනවා, අධ්‍යාපනයේට බොහොම හොඳයි, සිහිනුවන හොඳට දියුණු කරගන්න පුළුවන්. ගුණ 24 අනුලෝම වශයෙන් ප්‍රතිලෝම වශයෙන් මෙනෙහි කරන්න කවුරුත් ඉගෙන ගත්තොත් වටිනවා. ඒ තමාගේ හිතේ දියුණුව පිණිසයි තණ්හාව, තරහව, වෛර, ක්‍රෝධ, මදමාන තුරන් කර ගැනීම සඳහාද විශේෂයෙන්ම උපකාරී වෙනවා. මීට වඩා ගුණ ලෝකයේ වෙන නෑ පින්වත්නි. බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ හැර ඊටත් වඩා ඉහළ ගුණයක් කාළඟවත් නෑ. ඒ නිසා තමයි මේ තුනුරුවන්ගේ ගුණම නිතර මෙනෙහි කරන්න කිව්වේ. දැන් යමක් අපි සංඝික නාමෙන් පූජා කරනකොටත් එය බුදුරජාණන් වහන්සේටත් මහා සංඝයාටත් පූජා වෙනවා. ඒ පූජාව පවත්වන ඊට එහා ඉහළ කෙනෙක් නැහැ. එහෙනම් තුනුරුවන් සතු ගුණයේ සලකාගෙන ඕන යමක් පූජා කරන්න පුදුම පිනක් ලැබෙනවා. බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාගේ චරිතවලින් අපදාන පාළියෙන් කියවෙනවා මේ තුනුරුවන්ට කළ පූජාවෙන් ලබාගත්තා වූ පින කොහොමද කියලා. සංසාර ගමනම සැපවත් වෙලා තියෙනවා. බලන්න සීවලී කියන ස්වාමින් වහන්සේට සකල සම්පත් ලැබෙනවා. දෙවියෝ බ්‍රහ්මයෝ දුන්නත් පිනට හම්බ වෙන්නේ. සංසාරයේ දානමාන පූජා කළා. ප්‍රත්‍යලාභීන් අතර අගතන්පත් තනතුර පැතුවා. ඊළඟට පින්නතුනේ විපස්සී බුදුරජාණන් වහන්සේගේ ශාසන කාලේ මෙතුමා මී කිරි පූජාවකුත් මී පැණි පූජාවකුත් කළා. හැබැයි මෙයාගේ දෑතිම්ම තමයි බෙදලා තිබුණේ. එතුමා එතනදිත් ප්‍රාර්ථනාවක් කරනවා. මිහිරි දෙයක් පූජා කිරීමේ පිනෙන් මට ප්‍රත්‍යලාභයෙන් අතර අගතන්පත් තනතුර ලැබේවා. ඒකත් හරි ගියා. මෙන්න මේ වගේ ප්‍රණීත වස්තුන් පූජා කරලා තුනුරුවන්ටයි හැබැයි පූජා කළේ. ඒ ආනුභාවයෙන් අවසානාත්ව භාවය මේ බුද්ධ ශාසනයයි. ඒ කාලේ අවුරුදු 7ේදී මහණ වුණා. කේසා, ලෝමා, නකා, දන්තා, තචෝ කියලා මෙනෙහි කළා. හිසබාල ඉවර වෙනකොටම රහත් වුණා. බලන්න සීවලී හාමුදුරන්ගේ පින කොච්චර ප්‍රබලයි. හිස බහනකොට කමඨහනක් දෙනවා අද වුණත් කේසා, ලෝමා, නකා, දන්තා, තචෝ කියලා මෙනෙහි කරන්න. මේ මෙනෙහි කරගෙන යනකොට සීවලී හාමුදුරුවෝ, සීවලී කුමරුවා හිස බාල ඉවර වෙනකොටම රහත් වුණා. ඒතර සිවුරු පෙරවුවේ රහත් වුණාගෙන් පස්සේ. ඒ වගේ අපිත් පුළුවන් තරම් තුනුරුවන්ට ප්‍රණීත දේ පූජා කළාම සංසාර ගමන සපදායක වෙනවා. සුවසේම නිවන් සම්පත් ලබන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් කවුරුත් නිතර බුදු ගුණ මෙනෙහි කරන්න, ධර්මයේ ගුණ මෙනෙහි කරන්න, සංඝයාගේ ගුණ මෙනෙහි කරන්න, තුනුරුවන් පුදන්න. කවම දවසකවත් අපායට යන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ අපට උගන්වනවා. හතරවෙනි එක, ඉද භික්ඛවේ භික්ඛෝ අරියකන්තේහි සීලේහි සමන්නාගතෝ හෝති. මහණෙනි, මේ ශාසනයේ හැමෝම පන්සිල් රකින්න ඕන. ආර්යකාන්ත සීලය රකින්න ඕන. ඒ සීලය රැකගනු ලබන අයත් අපායෙන් නිදහස් වෙනවා. සතුන් මැරීම, හොරකම, කාම මිත්‍යාචාරය, බොරුව සහ මත්ද්‍රව්‍ය පාවිච්චි කියන වැරදි පහෙන් වළකින්න ඕන. ඒකට වේරමණී කියලා කියනවා. පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදේ. ඔය විදියට ශික්ෂාපද 5 සමාදන් වෙනවා. 6 වෙනි එක, 7 වෙනි එක, 8 වෙනි එක, 9 වෙනි එක, 10 වෙනි එක, 11 වෙනි එක, 12 වෙනි එක, 13 වෙනි එක, 14 වෙනි එක, 15 වෙනි එක, 16 වෙනි එක, 17 වෙනි එක, 18 වෙනි එක, 19 වෙනි එක, 20 වෙනි එක, 21 වෙනි එක, 22 වෙනි එක, 23 වෙනි එක, 24 වෙනි එක, 25 වෙනි එක, 26 වෙනි එක, 27 වෙනි එක, 28 වෙනි එක, 29 වෙනි එක, 30 වෙනි එක, 31 වෙනි එක, 32 වෙනි එක, 33 වෙනි එක, 34 වෙනි එක, 35 වෙනි එක, 36 වෙනි එක, 37 වෙනි එක, 38 වෙනි එක, 39 වෙනි එක, 40 වෙනි එක, 41 වෙනි එක, 42 වෙනි එක, 43 වෙනි එක, 44 වෙනි එක, 45 වෙනි එක, 46 වෙනි එක, 47 වෙනි එක, 48 වෙනි එක, 49 වෙ
ඒ ආරක්ෂා කර ගනු ලැබෙන්නට ඕන. ඒට කියන පංචශීල සමාදාන සුරකීම කියලා. පංචශීලය එක දවසක් ආරක්ෂා කළොත් අවුරුදු 100ක් ජීවත් වෙනවා දුසිල්ව ඊට වඩා වටිනවා කියනවා. එහෙනම් ජීවිත කාලයේ පංචශීල රැක්කොත් මොනතරම් පිනක් ලැබෙයිද? අපේ ධර්මයේ සඳහන් වෙනවා එක තරුණ ස්වාමින් වහන්සේ නමක් මෙහිම කියනවා. මම පියුමතරා බුදුරජාණන් වහන්සේගේ ශාසන කාලේ පංචශීලයේ සමාදන් වී පංචශීල් ආරක්ෂා කරපු කෙනෙක්. හැබැයි දානමාන පූජාවට මට මිල මුදල් එහෙම තිබුණේ නැහැ. නමුත් පංචශීල් රැක්කා. ඒ පංචශීල් රැකගත්ත පිනෙන් මට පුරා කල්ප ලක්ෂයක් දිව්‍ය මානුෂ සම්පත් ලැබුණා. අඩුපාඩු නැහැ. දෙවි මිනිසුන් අතර පමණයි උපන්නේ. මේ බුද්ධ ශාසනයේ මහාන වී රහත් බවට පත් වෙලා ওই කතාව කිව්වා. බලන්න එක ජීවිතයක් පංචශීල රැක ගැනීමේ පින පුරා කල්ප ලක්ෂයක් සැප ලබා දුන්නා. ඒකයි කිව්ව අපායට යන්නේ නැහැ කියලා. එහෙනම් හැමෝම තුනුරුවන් සරණ යන්න වගේ පංචශීල රකින්න ඕන. කැඩෙන්න පුළුවන්. ආපහු සමාදන් වෙනවා. නීති 5යි දීලා තියෙනවා. 1000ක් 2000ක් නීති ඉල්ලුවේ නැහැ 5යි. ඒ 5 රැක ගන්න කිව්වා. අමාරු නෑ මුදලක් වැය වෙන්නේ නැහැ. සිත සම්බන්ධ කරලා මේක රැක ගන්න කිව්වා. පොයට අටසිල් ගන්න. පොන් පොහෝ දවස අටසිල් සමාදන් වෙලා පැය 24ක් ආරක්ෂා කරගත්තාම වටින 12න් පස්සේ තලයටක දෙයක්වත් ආහාර සංඛ්‍යාදයක් ගන්න හොඳ නැහැ. කිරිතේ බොන්න හොඳ නැහැ. පළතුරු යුස පුළුවන්. තේ වතුර, කොත්තමාලි ගිලන්පස ද්‍රව්‍ය පුළුවන්. ඒ සමාදන් වෙච්ච සීලේ ලෝකෙට පෙන්වන්න නෙමෙයි තමාගේ හිතට දැනෙන විදිහට ඒ සීලය හරියට ආරක්ෂා කළොත් වටිනවා. එහෙනම් ඒ සීලය ආරක්ෂා කරගනු ලබන අයට පමණක් සියලුම දුර්ගති භවෙන් නිදහස් වෙනවයි කිව්වා. අපායට යන්නේ නැහැ කියන්නේ. එතකොට අපායට නොයන කරුණු 4යි බුදු ගුණ මෙනෙහි කිරීම, ධර්මයේ ගුණ, සංඝයාගේ ගුණ මෙනෙහි කිරීම සහ පංචශීල රැකීම. අන්නේ ටික අපි හොඳට කරන නිසා තවත් වැඩි කරගන්න. මරණ මොහොත දක්වාම මේවා වැඩි කරගෙන යන්න. මොකද පරලෝ ගිහිල්ලා මේවා කරන්න බෑ. වයසට ගිහිල්ලත් බෑ. සමහර සිහි කල්පනාව නැති වෙනවා. අදාදම සිහි කල්පනාව තිබෙන කාලේ, නුවණ වැඩ කරන කාලේ මෙන්න මේ කරුණු 4 දියුණු කළොත් හොඳටම ඇති. ඒත් එක්කම තව පාඩමක් උගන්වනවා. මේ ශරීරය අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි කියලා වටහා ගන්න කියනවා. ඒක වැදගත්ම පාඩම. උපදිනවා, ජීවත් වෙනවා, වයසට යනවා, ජරා ජීර්ණ වෙනවා, මැරෙනවා. ඒකට තමයි අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන්නේ. මගේ කියලා මේව රඳව ගන්න, නවත්ත ගන්න බෑ. ඒ නිසා අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වචන 3 බොහෝම ප්‍රබලයි. අකුරු 8යි පද 3යි. මෙන්න මේ දේශනය කරන්න තමයි බුදුවරු පින්වත්නි ලෝකේ පහළ වෙන්නේ. අට්ඨක්කරා තීනිපදා සම්බුද්ධේන ප්‍රකාශිතා. අකුරු 8යි පද 3යි ප්‍රකාශ කරන්නේ බුදුවරු. නයි සීලවතං හෝති uppajjante තථාගතා. එහෙම නැතුව මේ සිල්වන්තයෝ කරන්න බුදුවරු ලෝකේ පහළ වෙන්නේ නැහැ. සිල්වන්තයෝ අනිත් කාලවලත් ඉන්න පුළුවන්. නමුත් සීලේ විතරක් නෙමේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වැටහුනොත් විතරයි නිවනටපත් වෙන්නේ. මහරහත් භාවයට පත් වුණාය කියන්නේ සෝවාන් සකදාගාමි අනාගාමුණා කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වටහා ගත්ත නිසයි. ඒක වටහා නොගත්ත කිසිම කෙනෙකුට නිවනටපත් වෙන්න බෑ. එහෙමනම් මේ බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ මෙනෙහි කරන අතර, පංචශීල රකින්න අතර මේ ශරීරයත් අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි කියලා මෙනෙහි කරන්න පුරුදු වෙන්න. ඒ විතරක් නෙමෙයි. ඉරහඳ තාරකා, ගස්ගල් පර්වත, මහා සාගරේ මේවත් කල්පාන්තයේදී විනාශ වෙනවා. ඒවත් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම. ඇස කන නාසය දිව සිරුර හිත අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි. ඒක තනි වචනයකට ගේනවා සියලු සංස්කාරයෝ අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි කියලා. ඒවත් පරිශීලනය කළ මෙනෙහි කරලා තමන්ගේ පින වැඩි කරගත්තොත් හොඳටම ඇති.
නිවන් සම්පත් ලබනවාය කියන එක අමාරු කරුණක් නෙමෙයි. කවර පින්කම කළත් නිවන් සම්පත් ලැබේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් තම තමා ඒ පින් දහම් කරගත්තොත් හරිම වටිනවා. අන්න ඒවා පිළිබඳ හොඳ හසල දැනුමක් ඇති කරගෙන දාන සීල භාවනා පින්කම් කරගෙන හැදෝ වැඩෝ මව්පියන්ටත් අපෝපස්ථාන කරලා පරලෝකයේ ඇසී කල පින් දීලා තමනුත් මේ නිවන් මඟ සුගති මඟ විවර කරගෙන ගමන් කරලා මේ බුදු ගුණ දහම් ගුණ සංඝ ගුණ මෙනෙහි කරමින් පන්සිල් ආරක්ෂා කරගෙන පිනත් වැඩි කරලා තමන්ගේ දුවා දරුවන්ටත් ඒ නිසමඟ කියා දීලා මෙලවත් හදාගෙන පරලොවත් හදාගෙන සුවසේ පාරමී ගුණ ධර්ම දියුණු කරලා ඔබ අප හැමෝටම බුදුපසේ බුදු මහරහතුන් වහන්සේ නිවී සැනසී පැමිණ වැඩ වදාළ අජරාමර ශාන්ත ලෝකෝත්තර මහ නිවන් සම්පත් පිණිස මේ ධර්ම දේශනාමේ පින්කම හේතු වේවා වාසනාව වේවා කියලා කවුරුත් සාදු කියලා නිවන් ප්‍රාර්ථනා කරගන්න. එසේ නිවන් සම්පත් ප්‍රාර්ථනා කරගෙන බටපොළ ඉලුක්පිටියේ පදිංචි හේමා බුද්ධදාස මහත්මිය ඇතුළු දුවා දරුවන් තමයි අද මේ ලෝකයා හමුවට විසුරුවා හරින මේ ධර්ම දේශනාවේ ප්‍රධාන දායකත්වයේ උසුලමින් කටයුතු කරන්නේ. ඒ ගැන හිතා බොහොම සතුටටපත් වෙන්නට ඕන. එහෙමනම් බණට ආරාධනා කළ වතාව සම්පූර්ණ කළ තුනුරුවන් වෙනුවෙන් ගෞරවය පුද කරලා බුදුගුණ භාවනාව සීපත් කරලා ධර්මානුශාසනා බුදුගුණ දහම ගුණ සංඝ ගුණ සහ පන්සිල් රැකීම මෙන් ධර්ම දේශනාව ශ්‍රවණය කළ මේ රැස් කරගත්තා වූ පිනත් තමන්ගේ ජීවිතේ පුරා රැස් කරගනු ලැබූ මේ කුසල සම්භාර ධර්මයක් විශේෂයෙන් බලාපොරොත්තු වන්නේ හේමා බුද්ධදාස මහත්මයා ඇතුළු දරුවන් දැනට වසර 2කට පෙර භාව ප්‍රාප්ත වුණ බටපොළ ඉලුක්පිටියේ පදිංචිව සිටි පේදුරු හේවා බුද්ධදාස මහත්මයාට පින් දීමයි. එතුමාණන්ටත් එතුමගේ පාර්ශ්වයේ මව්පියන් ඇතුළු ඥාතීන්ටත් හේමා බුද්ධදාස මාතාවගේ පරලෝකීය මව්පියන් ප්‍රධාන ඥාතීන්ටත් මේ උතුම් පින් අත් වේවා අනුමෝදන් වේවා සකල ඥාති වර්ගයා මේ පින් ලබාගෙන දුකින් අත මිදේවා සැපයටපත් වේවා ආයු වරණ සැප බල ඥාන ලබත්වා දුක පීඩාවක් කරදරයක් නොවේවා සාපිපාසාදී දුකකටපත් නොවේ සුගතියෙන් සුගතියට යමින් පාරමී ගුණ දියුණු කරලා ඒ පරලෝකීය සියලුම ඥාතීන්ටත් අමහ මහ නිවන් සම්පත්ම ලැබේවා කියලා සාදු කියලා පින් දෙන්න. අපවත් වේ වදාළ සියලු මහා සංඝ රත්නයටත් තම තමාගේ නමින් පරලෝකීය ඥාතීන්ටත් බණහන සියල්ලංගේම නමින් පරලෝකීය ඥාතිවරුන්ටත් රටදැය වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන්ටත් විපත් කරදර වලින් මරණයට පත් වුණ අයත් මේ උතුම් පින් ලබාගෙන ඒ හැමදෙනාම දුකින් අත මිදේවා සැපයටපත් වේවා අමහ මහ නිවන් සම්පත්ම ලබත්වා කියලා සාදු කියලා පින් දෙන්න. ශාසන ආරක්ෂක ලෝකපාලක සතරවරන් දෙවිවරු විෂ්ණු කතරගම සුමන සමන් දිව්‍ය රාජවරු මෙත් බෝසතාණන් දුටුගැමුණු දිව්‍ය රාජයා මහා මායා දිව්‍යාංගනාව ප්‍රධාන සමස්ත දිව්‍ය රාජ මණ්ඩලයේ මේ පින් ලබාගෙන දෙව් රැකවරණයත් හැමෝටම ලැබේවා දෙවියන්ටත් අමහ මහ නිවන් සම්පත්ම ලැබේවා කියලා කවුරු සාදු කියලා පින් අනුමෝදන් කරා. ඔබ අප කොයි කවුරුත් හදා වඩා තමා සුජීවත්ව ඉන්න මව්පිය වැඩිහිටි ගුරුවර බන්දු මිත්‍රාදී ඥාතිවරුන්ටත් මේ පින් බලෙන් නිදුක් නිරෝගී සම්පත් දීර්ඝව සම්පත් සුගති සම්පත් නිවන් සම්පත්ම ලැබේවා කියලා කවුරු සාදු කියලා පින් දෙන්න. මේ ප්‍රදේශවාසීන්ට ලංකාවාසීන්ට ලෝකවාසීන්ටත් අනන්ත ලෝකවාසී සීලු සත්වයෝද මේ පින් ලබාගෙන මේ පින් බලෙන් සීලු සත්වයෝම නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා නිවන් සම්පත් ලබත්වා කියලා කවුරු සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. දැනට එංගලන්තයේ පදිංචි එල්.එච්. ජයසේන මහත්මයාට රූපා ජයසේන මහත්මිය ඇතුළේ පවුලේ හැමෝටමත් දෙපාර්ශවයේ සහෝදර සහෝදරයන්ට මුණුබුරු මිනිබිරියන් ඇතුළු සියලු ඥාති මිත්‍රාදීන්ටත් මේ පින් බලෙන් තෙරුවන් සරණෙන් නිදුක් නිරෝගී සම්පත් ලැබේවා දීර්ඝවස ලැබේවා දියුණුව සිත සාන්තිය යහපත සැලසේවා ඒ හැමෝටම සුගති සැප නිවන් සැප ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. දිදුල රූපවාහිනී ගරු සභාපති පූජ්‍ය මාලිගාවේ ලස්සදී ස්වාමින් වහන්සේටත් දේශකයන් වහන්සේටත් සියලුම මහා සංඝරත්නයටත් මේ උතුම් පින් බලෙන් නිදුක් නිරෝගී සම්පත් දීර්ඝව සම්පත් ලැබී පාරමී ගුණ දියුණු වේ බුදුසසුනත් ආරක්ෂා කරගෙන පාරමී පුරා නිවන් සම්පත් ලබත්වා කියලා ප්‍රාර්ථනා කරන්න.
බටපොළ සහ පැරෑලි යන ගම්වාසී හැමෝටමත් නිදුක් නිරෝගී සම්පන්නිය දීර්ඝායු සම්පත් ප්‍රාර්ථනා කරනවා. අවසාන වශයෙන් මේ රැස් කරගත් උතුම් පින් බලෙන් බුද්ධ ධම්ම සංඝ රත්නත්‍රය අනුභවයෙන් ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ රුවන්වැලි මහ සෑය අනුභවයෙන් කේශ ධාතුන් වහන්සේ ලලාට ධාතුන් වහන්සේ ග්‍රීවා ධාතුන් වහන්සේ අකු ධාතුන් වහන්සේ සතර දළදා වහන්සේ සතර ශ්‍රී පාදස්ථානය අනුභවයෙන් බුද්ධ ගයාව බෝධීන් වහන්සේ වජිරාසනය අනුභවයෙන් ලුම්බිනිය බරණැස කුසිනාරාව ජේතවනාරාමයේ වේළුවනාරාමයේ අපේ අටමස්ථාන සොළොස්මස්ථාන වල අනුභවයෙන් තුන් ලෝකයේ පුරා වැඩ ඉන්න බෝධීන් වහන්සේලා ප්‍රතිමා වහන්සේලා සෑරදුන් වහන්සේලා සියලුම සරුවක්ඥ ධාතුන් වහන්සේලාගේ ආනුභාව බලයෙන්ද අනන්ත බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා අනන්ත ගුණ බලයෙන්ද තණ්හංකර මේදංකර සරණංකර දීපංකර කොණ්ඩඤ්ඤ මංගල සුමන රේවත සෝවිත අනෝම දස්සී පදුමනාරද පදුමුත්තර සුමේද සුජාත පේදස්සී අත්ත දස්සී ධම්ම දස්සී සිද්ධාත තිස්සබුස්ස විපස්සී සිකී වෙස්ස බෝ කකුසඳ කෝණාගමන කාශ්‍යප ගෞතම යන බුදුවරයන් වහන්සේලා අනන්ත බුදුගුණ බලයෙන් බුද්ධඥාන බලයෙන් බුද්ධ තේජානුභාව බලයෙන් බුද්ධ ඉරධානුභාව බලයෙන් නවලෝතර ශ්‍රී සද්ධර්ම රත්යානුභාවයෙන් ආර්ය මහ සංඝ රත්න අනන්ත ගුණ බලයෙන් දෙව්රකවරණින් කල්යාණ මිත්‍රයන්ගේ ආශිර්වාදයෙන් අද මේ ධර්ම දේශනා පින්කමේ ප්‍රධාන දායකත්වයේ දරන බටපොළ ඉලුක්පිටියේ පදිංචි හේමා බුද්ධදාස මාතාවටත් තමන්ගේ දූ පුතුන් වන සමන් නිසාන්ත නිලීසා තුසාරි සම්පත් ඉරෝසන් යන මහත්ම මහත්මීන්ටත් ඒ පවුල්වල සියලු දෙනාටත් මුණුබිරු මිනිබිරියන්ටත් මේ වනහන්නට පැමිණි සදහැවත් හැමෝමත් බනාන ලක්ව සිලවැසි හැමෝමන් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ආයුෂයෙන් වැඩෙත්වා වරණයෙන් වැඩෙත්වා සැපයෙන් වැඩෙත්වා බලයෙන් වැඩෙත්වා ප්‍රඥාවෙන් වැඩෙත්වා නිදුක් නිරෝගී භාවයෙන් දීර්ඝායු සත් වේවා කරදර කම්කටොළු බාධක අපල නවග්‍රහ දෝෂ ඒ රාෂ්ට්‍ර කපල අනවින කොඩු වෙන බන්ධ නැස්වා කටවඬෝවා යක්ෂ ප්‍රේත බොහෝ තමනුස්ස කරදර සොර සතුරන්ගෙන් අසත්පුරුෂයන්ගෙන් දුර්ජනයන්ගෙන් වන කරදර පීඩා සියල්ලම සංසිඳී හැමෝටම සිතක් ශාන්තියක් යහපතක් දියුණුවක් ආරක්ෂාවක් ආශිර්වාදයක් වේවා දුවා දරුවන්ට සුබ අනාගතයක් වේවා තව තවත් දාන සීල භාවනාදී කුසල ධර්ම රැස් කරගන්න සීල සමාධි ප්‍රඥා ගුණ දියුණු කරගන්න දාන සීල නෛෂ්ක්‍රම්‍යාදී දස පාරමිතාවන් පුරා ගන්නට වාසනාව ලැබේවා මරණ මොහොත දක්වා නිරුපන්දුරතවත් ජීවත් වීමට මේ පින් බලෙන් වාසනාව ලැබේවා මෙතෙන් පටන් නිවන් දකිනා ජාති දක්වාම සතර පා දුක දුගී මගී අසරණ කමක් කිසි කලෙක නම වේවා හොඳ මව්පියන් ගුරුවරුන් කල්යාණ මිත්‍රෝ සසර වසන තුරු ලැබේවා සත්පුරුෂ ආශ්‍රය සද්ධර්ම ශ්‍රවණේ යෝනිසෝ මනසිකාර ධර්මානුධර්ම ප්‍රතිපදාව දාන ප්‍රිය වචන අර්ථචර්යා සමානාත්මතා ගුණ නිවන් දකිනා තුරු හැමෝටම මේ පින් බලෙන් පිහිටත්වා සුවසේ සසර ගමන ගෙවන් කොට තා ඉක්මන් භවයකදී ඔබ අප හැමෝටම මේ පින්කම බුදුපසේ බුදු මහරහතන් වහන්සේ නිවී සැනසී පැමිණ වැඩ වදාළ අජරාමර ශාන්ත ලෝකෝත්තර අමහ මහ නිවන් සම්පත් පිණිස හේතු වේවා වාසනාව වේවා කියලා කවුරු සාදු කියලා නිවන් ප්‍රාර්ථනා කරගෙන ඥාතීන්ට දෙවියන්ට අපි පින් දෙමු. ඉදන් මේ ඥාතීනං හෝතු සුගිතා හොන්තු ඥාතයෝ ඉදන් මේ ඥාතීනං හෝතු සුගිතා හොන්තු ඥාතයෝ ඉදන් මේ ඥාතීනං හෝතු සුගිතා හොන්තු ඥාතයෝ එත්තාවතාචංගම්හි සම්බතන් පුන්න සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තෝ සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාචංගම්හි සම්බතන් පුන්න සබ්බේ භූතා අනුමෝදන්තෝ සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාචංගම්හි සම්බතන් පුන්න සම්පදං සබ්බේ සත්තානුමෝදන්තෝ සබ්බ සම්පත්ති ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මන් පරන්ති ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමා සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන ඉමිනා පුඤ්ඤ මාමේ බාල සමාගමෝ සතං සමා
හෝතු යාව නිබ්බානපත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමා සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන ඉදන් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං සම්බ දුක්ඛා පමුංචතු සාදු සාදු අභිවාදන සීලස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. සුපින්වතුනි උතුම් වූ ධර්මානුශාසනාව පවත්වා වදාළේ අම්බලන්ගොඩ ගල්දුව ශ්‍රී ගුණවර්ධන යෝගාශ්‍රමාධිපති ශ්‍රී කල්යාණ යෝගාශ්‍රම සංස්ථාවේ මහා ලේකකාධිකාරී ත්‍රිපිටකාචාර්ය ත්‍රිපිටක විශාරද විචිත්‍ර ධර්ම කතික දිදුල මාධ්‍යජාලයේ ප්‍රධාන අනුශාසක නම කියන්නට අවසරයි පූජ්‍යපාද කහගොල්ලේ සෝමවංශ ස්වාමීන්ද්‍රයන් වහන්සේ. සුපින්වතුනි අප හැම දිනම මේ මොහොතේදී අත්පත් කරගත්තා වූ සීල පුණ්‍ය ධර්මයන්ගේ පළමහිමෙන් අපගේ ගෞරවනීය දේශකයන්න් වහන්සේටත් උතුම් වූ නිවනින් සැනසෙන්නට මේ සීල පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවායි සාදු නාදනං වා ප්‍රාර්ථනා කර සිටිමු. සාදු සාදු සාදු. සුපින්වතුනි උතුම් වූ ධර්මානුශාසනාව මෙයින් සමාප්ත කරනවා. දේශකයන්න් වහන්සේට පිරිකර පූජා කිරීමේ අවස්ථාව ලබා දෙමින් දේශකයන්න් වහන්සේටත් ඔබ හැම දිනාටමත් උතුම් වූ නිවනින් සැනසෙන්නට මේ සීල පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවායි ප්‍රාර්ථනා කරමින් අපි ඔබෙන් සමුගන්නවා. ඔබ හැම දිනාටම උතුම් වූ ජය ශ්‍රී මා බෝ සමිඳු පිහිටයි.